හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි, ආයුබෝවන්. දහම් පාසල 7 වෙනි ශ්‍රේණිය අභිධර්මය දෙවැනි පාඩම. කාමාවචර සිත් 54. කාමාවචර සිත් 54 ගැන අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. පළමුවන පාඩමෙහි දක්වන ලද වගුවෙහි ඇතුළත් කාමාවචර සිත් 54 පිළිබඳව මෙම පාඩමෙන් ඉගෙන ගනිමු. පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා කාමාවචර සිත් 54ක් තියෙනවා කියලා. අකුසල කුසල විපාක කිරිය සිත් වශයෙන් සිත් 54කට බෙදෙන විදිහ. ඉතින් කාමාවචර සිත් 54 ගැන තියෙන වර්ගීකරණයන් එවැගේම සිත් මොනවද කියලා අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ. විශේෂ කරුණු වැදගත් වෙන කරුණු සටහන් කරගන්න ඒ වගේම දරුවන්ට සිහිපත් කරනවා. දහම් පාසල් ආචාර්යවරුන්ටත් සිහිපත් කරනවා. මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගෙන ටීවී එකකට සම්බන්ධ කරලා නරඹන්නට අවස්ථාව ලබා දෙන්නට පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. දුරකථන වලින් පාඩම් අධ්‍යයන කටයුතු කිරීම අපහසුතාවයකට පත් වෙලා තිබෙන නිසා ඉතාමත් අඩු ඩේටා ප්‍රමාණයකින් මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරගනිද්දිත් ඔබට YouTube එකෙන් 720 එවැගේම 4G MP4 ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳම ක්වොලිටි එකකින් ඩවුන්ලෝඩ් කරගත්තොත් මේවා ඉතාමත් පැහැදිලිව ලස්සනට නරඹන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ටීවී එකට හොඳට ලස්සනට නරඹන්නටත් පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ඒ කාරණියත් මතක තියාගන්න. මේ පාඩම් ඩවුන්ලෝඩ් කරලා ඔබට ඔබේ දහම් පාසල් වල ඉන්න දරුවන්ට ඒ ශ්‍රේණිවල ගුරුවරුන්ට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගුරුවරුන්ව ඒ දෙමව්පියන්ව දැනුවත් කිරීමට පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලිකව මේ එක එක පාඩම ඔබට ලබා දෙන්නටත් එහෙම නැත්නම් ඔබ විසින් දෙමව්පියන්ට අනිකුත් ආචාර්යවරුන්ට දරුවන්ට ලබා දෙන්නට ගියොත් විශාල වශයෙන් මුදලක් අපිට වේදම් කරන්නට වෙනවා. ඒ නිසා අපි කරන්නට ඕන හොඳම දේ තමයි මේ වීඩියෝ පාඩම් තියෙන ලින්ක් එක අරගෙන ඒ අවශ්‍ය අයට ෂෙයා කළාට පස්සේ ඒ අවශ්‍ය අය YouTube එකෙන් මේවත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ කාරණියත් මතක තියාගෙන අපි පාඩම් සාකච්ඡාව ආරම්භ කරමු. අකුසල් සිත් 12. අකුසල් සිත් 12යි. ලෝභ මූලික සිත්, දෝෂ මූලික සිත්, මෝහ මූලික සිත් විදිහට. ලෝභ මූලික සිත් 8යි, දෝෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. කාමාවචර සිත්වල පළවෙනි වර්ගීකරණය තමයි අකුසල් සිත්. තියෙනවා 12ක්. අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් කොටස් 3කට බෙදෙනවා. ලෝභ මූලික, ලෝභ හේතු, දෝෂ හේතු, මේවා හේතු කියලා අපි සඳහන් කළා. ලෝභ හේතු, දෝෂ හේතු සහ මෝහ හේතු කියලා. ඉතින් ලෝභ සිත් තියෙනවා 8ක්, දෝෂ මූලික සිත් තියෙනවා 2ක්, මෝහ මූලික සිත් තියෙනවා 2ක්. ලෝභ මූලික සිත් 8. ලෝභ මූලික සිත් 8. මේවා අපි කටපාඩම් කරන්නට ඕන. මේවා අපි කටපාඩම් කරගෙන තියෙන්නට ඕන විභාගවලදී ධර්මාචාර්ය විභාගයේ දක්වා. ඒ වගේම සමහර වෙලාවට පාසල් විභාගවලදීත් අහන්නට පුළුවන්කම තියෙනවා. දහම් පාසල් ගුරු විභාගවලදීත් අහන්නට පුළුවන්. ඒ නිසා මේවා අපි පාඩම් කරගන්නට ඕනේ. ඒ තරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. මේවා අපිට පාඩම් කරගන්නට පුළුවන්. පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත
සසංඛාරික සිත. ඔය විදිහට සිත් 8ක් තියෙනවා. මේ හතරම සෝමනස්ස සහගතයි. මේ හතරම සෝමනස්ස සහගතයි. ඒ වගේම මෙතන තියෙනවා දිට්ඨිගත සම්පයුක්ත කියලා දෙකක්. සෝමනස්ස සහගත ලෝභ මූලික සිත්වල සිත් 8න් පළවෙනි හතරම සෝමනස්ස සහගතයි. එතකොට මේක පළවෙනි දෙක දිට්ඨිගත සම්පයුක්තයි. දිට්ඨිගත සම්පයුක්ත. දෙවනි දෙක දිට්ඨිගත විප්පයුක්තයි. දෙකම දිට්ඨිගත විප්පයුක්තයි. ඊට පස්සේ තවත් බෙදීමක් තියෙනවා. අසංඛාරිකයි සසංඛාරිකයි. එහෙනම් සමහර සිත් සෝමනස්ස සහගතයි. ලෝභ මූලික සිත් පළවෙනි සිත් හතරම සෝමනස්ස සහගතයි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත කියලා සිත් දෙකක් යෙදෙනවා. ඊළඟ සිත් දෙක දිට්ඨිගත විප්පයුක්තයි. වැරදි දැකීමකින් තොරයි කියන එක. පළවෙනි සිත් දෙකම වැරදි දැකීමකින් වැරදි අවබෝධයකින් යුක්තයි කියන එක දිට්ඨිගත සම්පයුක්ත. අසංඛාරික කියලා කියන්නේ කාගේ හරි මෙහෙයවීමක් යොමු කරවීමක් පෙළඹවීමක් නැතිව කියන එක. සසංඛාරික කාගේ හරි පෙළඹවීමක් උනන්දු කරවීමක් ඇතිව කියන එක. එතකොට මේ සිත් හතරෙන් පළවෙනි හතර සෝමනස්ස සහගතයි. ඒ වගේම ඒ හතරෙන් පළවෙනි දෙක දිට්ඨිගත සම්පයුක්තයි. දෙවනි දෙක දිට්ඨිගත විප්පයුක්තයි. මේ සිත් 8ෙම හැම හිතක්ම අසංඛාරික සසංඛාරික කියලා ભેද යනුව වර්ග දෙකකට බෙදෙනවා. සසංඛාරික සිත් සහ අසංඛාරික සිත් විදිහට. පළවෙනි සිත් 4 ලෝභ මූලික සිත් 4 ගැන අවබෝධ කරගත්තා. ඊළඟට උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත. ඉස්සෙල්ලා හතරම අපි කතා කළේ සෝමනස්ස සහගතයි කියලා. ඊළඟට තියෙන හතරම උපේක්ඛා සහගතයි. උපේක්ඛා සහගතයි ඉස්සෙල්ලා වගේම දිට්ඨිගත සම්පයුක්ත සිත් දෙකයි. දිට්ඨිගත විප්පයුක්ත සිත් දෙකයි. අසංඛාරික සසංඛාරික කියලා හැම සිත් දෙකක්ම මේ හැම හිතක්ම වර්ගීකරණය වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. නැවත වතාවක් නැවත කියවන්න. එතකොට මේක ඉතාමත් පහසුවෙන් ලේසියෙන් මතක තියාගන්නට පුළුවන්. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත විදිහට ලෝභ මූලික සිත් 8 බෙදෙනවා. විභාගවලදී අනිවාර්යෙන් අහලා තියෙනවා ලෝභ මූලික සිත් 8 නම් කරන්න කියලා. ඉතින් එතකොට අපිට අනිවාර්යයෙන්ම මතක තියෙන්නට වෙනවා, පාඩම් කරලා තියෙන්නට වෙනවා. ඊළඟට බලන්න සෝමනස්ස සහගත සොම්නස් සැප වේදනාවෙන් යුතු සෝමනස්ස සහගත ලෝභ මූලික සිත් 8 පළවෙනි හතරම සෝමනස්ස සහගතයි. එහෙනම් හැම හිතක්ම සොම්නස් සැප වේදනාවෙන් යුක්ත සිත්. ලෝභ මූලික සිත් 8න් පළවෙනි හතරම සෝමනස්ස සහගතයි කියලා කියන්නේ සැප වේදනාවෙන් යුතුයි. සැප සහගත විඳීමකින් යුක්තයි. උපේක්ඛා සහගත මැදහත් වේදනාවෙන් යුතු මැදහත් වේදනාව විඳීමේ ස්වභාවයන් තුනක් තියෙනවා. සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, එහෙම නැත්නම් උපේක්ඛා සහගත. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා වේදනාව විඳීම තුන් ආකාරයි. එහෙනම්
උපේක්ඛා සහගත මැදිහත්ව සිතනවා. ඒ පිළිබඳව ඇලීමක් හෝ ඒ පිළිබඳව ගැටීමක් හෝ නැහැ. මැදිහත් සිතින් දරා ගැනීමක් තමයි උපේක්ඛා සහගත කියන එකෙන් අදහස් කරන්නේ. දිට්ඨිගත සම්පයුක්ත පව්කිරීම වරදක් නැතැයි යන හැඟීමෙන් යුතු. දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ පව්කිරීම වරදක් නොවේ කියන අදහස. සෝමනස්ස සහගත කිව්වේ සතුටින් යුක්ත, උපේක්ඛා සහගත කිව්වේ මැදිහත් සිතින් යුක්තයි, දිට්ඨිගත සම්පයුක්තයි. දිට්ඨි කියලා කියන්නේ වැරදි දැකීමක් කියන එක. දිට්ඨිගත වැරදි සහගත අදහසකින් යුක්තයි, සම්පයුක්තයි කියලා කියන්නේ යුක්තයි කියන අදහස. ඊට පස්සේ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ මූලික සිත් 8 ඊළඟ 4 සිත් 4ක්ම දිට්ඨිගත විප්පයුක්තයි. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සිත් 2යි, සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සිත් 2යි. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සිත් 2යි, දිට්ඨිගත විප්පයුක්ත සිත් 2යි විදිහට තමයි ලෝභ මූලික සිත් දෙන්නේ. එහෙනම් දිට්ඨිගත විප්පයුක්ත කියලා කියන්නේ පව් කිරීම වරදක් නැතයි යන හැඟීමෙන් තොර. දිට්ඨිගත විප්පයුක්ත පව් කිරීම වරදක් නැතයි යන හැඟීමෙන් තොර. පව් කිරීම තුලින් ඒක වැරද්දක් කියලා අවබෝධ කරගන්න. සම්පයුක්ත කියලා කියන්නේ වැරදි දැකීමකින් යුක්ත. දිට්ඨිගත විප්පයුක්තයි කියලා කියන්නේ පව් කිරීම වරදක් නැතයි යන හැඟීමෙන් තොර වෙලා. පව් කිරීම වරදක් කියන එක පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කිරීම. අසංඛාරික තමාගේ හෝ අනුන්ගේ හෝ පෙළඹවීමක් නැති. අසංඛාරික කියලා කියන්නේ එක්කෝ තමන්ගේ ඥාතියෙක් හිතවතෙක් කවුරු හරි තමාගේ හිත පොළඹවන්නට ඕන. එහෙම පොළඹවුවට පස්සේ පෙළඹවීමකින් ඇති වුණොත් සිතක් ඒකට කියනවා අසංඛාරික කියලා. සසංඛාරික කියන්නේ තමාගේ හෝ අනුන්ගේ හෝ පෙළඹවීමක් ඇති සිත. කවුරු හරි පෙළඹවුවොත් ඇති වෙන සිත සසංඛාරිකයි. පෙළඹවීමක් සිද්ධ වුණේ නැත්තම් ඒ සිත අසංඛාරිකයි. එනම් මේ අසංඛාරික, සසංඛාරික, දිට්ඨිගත විප්පයුක්ත, දිට්ඨිගත සම්පයුක්ත, උපේක්ඛා සහගත, සෝමනස්ස සහගත කියන වචන ටික හොඳට බලන්න. ඒවත් බලලා ඊට පස්සේ නැවත වතාවක් මේ සිත් කියවන්න. එතකොට ඔබට මතක තබා ගන්නට පුළුවන්. අනිවාර්යෙන් මේවා පාඩම් කරගත යුතු දේවල්. පාඩම් කරගෙනම ඉදිරියට යන්නට ඕනේ. එහෙම නැත්නම් ඉදිරියට යන්නට අභිධර්මයේ ඔබට ගොඩක් අමාරු වෙන්නට පුළුවන්. ඒ නිසා පොඩි වෙලාවක් අරගෙන හොඳ සතුටින් ශබ්ද නගලා මේවා කියවමින් පාඩම් කරගන්නට ඕන. අභිධර්මයේ තියෙන මේ පළවෙනිම කාමවචර සිත් වලට අයිති ලෝභ මූලික සිත් 8. අකුසල සිත් 12න් ලෝභ මූලික සිත් 8යි. ඒ විදිහට සිත් 89ක් තියෙනවා. ඒ සිත් 89න් අපි මේ වෙද්දි 8ක් සම්පූර්ණ කතා කරලා තියෙනවා. ඒ 8 ගැන අවධානය යොමු කරලා පාඩම් කරගන්න. උදාහරණයක්, ධනවත් කෙනෙකු සතු යම් මුදලක් දුටු කෙනෙක් පාපයක් නැතැයි යන හැඟීමෙන් සතුටු සිතින් යුතුව වහාම එම මුදල ගන්නා විට පළමු වන ලෝභ සිත උපදී. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිතක් උපදිනවා. පළවෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත. ඉතින් ධනවත් කෙනෙකු තමන් සතු යම් මුදලක් දුටු කෙනෙක්, ධනවත් කෙනෙක් සතු යම්කිසි මුදලක් කවුරු හරි කෙනෙක් දකිනවා. ඒක ගත්තොත් පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒ මුදල අරගන්නවා. එතනදී ඇති වෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිතක්. කාගේවත් පෙළඹවීමකින් තොරයි. එවැගේම වැරදි දැකීමකින් යුක්තයි. සෝමනස්ස සහගතයි, සතුටින් යුක්තයි. ඒක ඒ සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත, පළවෙනි ලෝභ සිත. අනිකුත් සිත් පිළිබඳවත් ඒ විදිහට අපිට කල්පනා කරන්න, කතා කරන්න පුළුවන්කම තියෙන, උදාහරණ දක්වන්නට පුළුවන්කම තියෙනවා. අපි මේ පාඩමේදී විශේෂයෙන්ම මේ සිත් කටපාඩම් කර ගැනීමක්, මතක තබා ගැනීමක් විශේෂයෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වචනවල තියෙන මේ සිත් සම්බන්ධ වචනවල අර්ථ පැහැදිලි කර ගැනීමක් අනිවාර්ය වෙනවා.
දෝෂමූලික සිත් දෙක. දෝෂමූලික සිත් තියෙනවා දෙකක්. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත. දෝෂමූලික සිත් දෙකයි තියෙන්නේ, මතක තියාගන්න හරිම පහසුයි. දෝෂමූලික සිත්වල ප්‍රධාන ලක්ෂණය තමයි දෝමනස්ස සහගතයි. ලෝභමූලික සිත්වල අපි කතා කළේ සෝමනස්ස සහගතයි කියලා. ඉතින් දෝෂමූලික සිත්වල සිත් දෙකේම ලක්ෂණය තමයි දෝමනස්ස සහගතයි. පටිඝ සම්පයුක්තයි. ඉස්සෙල්ලාගේ ලෝභමූලික සිත්වල අපි කතා කළේ දිට්ඨිගත සම්පයුක්තයි කියලා, දිට්ඨිගත විප්පයුක්තයි කියලා. එහෙනම් පටිඝ සම්පයුක්තයි. පලිගැනීමේ චේතනාවෙන්, කාවහරි රිදවීමේ චේතනාවෙන් යුක්තයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත පළවෙනි දෝෂමූලික සිත. දෙවැනි දෝෂමූලික සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත. දෝමනසින් දුකකින් කනගාටුවකින් යුක්ත, පටිඝ සම්පයුක්ත පලිගැනීමේ රිදවීමේ චේතනාවෙන් යුක්ත අසංඛාරික සිත, කාගේවත් මෙහෙවීමකින් පෙළඹවීමකින් තොරව තමාටම ඇතිවෙන සිත. ඒ කියන්නේ තමාටම කේන්තියක් ආව නම් ඒ කේන්තියට කවුරු හරි පෙළඹවීමක් කරලා නැහැ. සමහර වෙලාවට අපිට කේන්ති යනවා, අපි පළගැනීමේ චේතනාවටපත් වෙනවා. සසංඛාරික කවුරු හරි කිව්වට පස්සේ අහවලා ඔබට මෙන්න මේ වගේ දෝෂාරෝපණය කළා කියලා කිව්වට පස්සේ අපිට ඇති වෙනවා සිතක් දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක්. ඒක නම් මට මෙන්න මේ විදිහට කියලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කනගාටුවක් ඇති වෙලා ඒ පුද්ගලයා කෙරෙහි හෝ ඒ තැනැත්තිය කෙරෙහි හෝ පළිගැනීමේ චේතනාවක්, කේන්තියක් ඇති කරගෙන ඇතිවෙන්නා වූ සිත. එහෙනම් දෝෂමූලික සිත් දෙක දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත. දෝමනස්ස සහගත දොම්නස් දුක් වේදනාවෙන් යුතු කියන අදහස. දෝමනස්ස සහගත දුක් වේදනාවෙන් යුතු, පටිඝ සම්පයුක්ත අරමුණෙහි ගැටීමෙන් යුතු, අරමුණෙහි ගැටීමෙන් යුක්තව අරමුණෙහි ගැටෙනවා. ඒ අරමුණෙහි ඒ පුද්ගලයා කෙරෙහි කවුරු හරි දෝෂාරෝපණය කළා, බැන්නා කියලා කිව්වම අපිට ඇති වෙනවා කේන්තියක්, ගැටීමක් ඇති වෙනවා. විනෝදයට දඩයම් ගොස් සතෙකු මැරුවත්, යටත් පිරිසෙයින් මදුරුවෙකු මැරුවත් ඒ සිදුවන්නේ ද්වේෂ සිතින්මය. විනෝදයට දඩයමේ ගිහිල්ලා විනෝදයට සතෙක් මරනවා. ඒත් එතනදී සිද්ධ වෙන්නේ ද්වේෂයක්. මදුරුවෙක් මරනවා, ඒත් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. සතුන් මැරීම අපායෙහි ඉපදීමට මෙන්ම මිනිසකු වූ විට අඩු ආයුසකින් මිය යාමට හේතුවක් වෙනවා. සතුන් මැරීම අපායෙහි ඉපදීමට හේතුවක්. මිනිසෙකු වෙලා ඉපදුනොත් අඩු ආයුසක්, අල්පායුෂ්ක වීමට හේතු වෙනවා සතුන් මැරීම. සතුන්ට හිංසා කිරීම ලෙඩ රෝග බහුල පුද්ගලයෙකු වීමට හේතු වෙනවා. සතුන්ට හිංසා කිරීම ලෙඩ රෝග බහුල කෙනෙක් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා සතුන්ට හිංසා කරන්නට යන්නට හොඳ නැහැ. සතුන් ඝාතනය කරන්නට හොඳ නැහැ. අල්පායුෂ්ක වෙලා ඉපදෙනවා. ඒ වගේම සතුන්ට හිංසා කිරීම නිසා ලෙඩ රෝග බහුල, ආබාධ බහුල කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් දෝෂමූලික සිත් දෙක අපි අවබෝධ කරගත්තා. ඊට පස්සේ ලෝභ මූලික සිත් දෙක. දෝෂ මූලික, මෝහ මූලික සිත් දෙක. අවසානට අකුසල සිත්වල, කාමවතර අකුසල සිත්වල ලෝභ මූලික සිත් 8යි, දෝෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි විදිහට තියෙන්නේ. ඉතින් අපි දැන් බලන්නේ මෝහ මූලික සිත් දෙක. මෝහ මූලික සිත් 2යි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත
උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. මේක තමයි මේ සිත් දෙක තමයි මෝහ මූලික සිත් දෙක. උපේක්ඛා සහගතයි මැදිහත් සිතින් යුක්තයි. විචිකිච්ඡා සම්පයුක්තයි සැකයෙන් යුක්තයි. මැදිහත් සිතින් සැකයෙන් ඇති කරගන්නා වූ සිත පළවෙනි මෝහ මූලික සිත. උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත විසුරුණු ස්වභාවයෙන් යුක්ත නොසන්සුන්තාවයෙන් යුක්ත සිතට තමයි දෙවනි සිතට තමයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත කියලා කියන්නේ. එහෙනම් උපේක්ඛා සහගතයි විශේෂයෙන්ම මෝහ මූලික සිත් උපේක්ඛා සහගතයි. පළවෙනි සිත විචිකිච්ඡා සහගතයි සැකයෙන් යුක්තයි. දෙවනි එක උද්දච්චයෙන් යුක්තයි නොසන්සුන්කමින් යුක්තයි. මේ දෙකම සම්පයුක්ත සිත්. පළවෙනි එක විචිකිච්ඡා සම්පයුක්ත සිත, දෙවනි මෝහ මූලික සිත උද්දච්ච සම්පයුක්ත සිත. මේ සිත් දෙකම උපේක්ඛා සහගතයි. මේ සිත් දෙකේ පළවෙනි සිත විචිකිච්ඡා සම්පයුක්තයි, දෙවනි සිත උද්දච්ච සම්පයුක්තයි. මෙම මෝහ මූලික සිත් දෙක ලෝභ සිත්, දෝෂ සිත් මෙන් බරපතල නොවේ. මෝහ මූලික සිත් දෙක මේ පොතේ සඳහන් වෙන විදිහට ලෝභ සිත් සහ දෝෂ සිත් තරම් ප්‍රබල නැති බව තමයි සඳහන් කරන්නේ. දෙවන මෝහ සිතට අපායෙහි ඉපදීමට ශක්තියක් නැත. දෙවනි මෝහ සිතට, ඒ කියන්නේ උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිතට අපායෙහි ඉපදීමට පවා ශක්තියක් නැති බව තමයි සඳහන් කරන්නේ. පළවෙනි ක්‍රියාකාරකම වාහනයකට හසු වී තුවාල වූ කෙනෙකුට ඔබ බෙහෙත් දමා සුවපත් කළහොත් ඒ පිනෙන් ඔබට ලැබෙන විපාකය කුමක්ද? වාහනයකට හසු වී තුවාල වූ කෙනෙකුට ඔබ බෙහෙත් දමා සුවපත් කළහොත් ඒ පිනෙන් ඔබට ලැබෙන විපාකය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. හිතලා බලන්න, ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. යම් මිනිසෙක් සතුන් මරා මස් විකුණා මුදල් ලබා සුව පහසු ජීවිතයක් ගත කරයි. ඔහුට සතුන් මැරීම නිසා ලැබෙන විපාක මොනවාද? යම් මිනිසෙක් සතුන් මරා මස් විකුණා මුදල් ලබා සුව පහසු ජීවිතයක් ගත කරයි. ඔහුට සතුන් මැරීම නිසා ලැබෙන විපාකය මොකක්ද? අපි සතුන් මැරීම නිසා වෙන විපාකත් ලෝභකමින් තොරව දන් දීම් ආදී දේවල් නිසා ලැබෙන විපාක ගැනත් හොඳින් දන්නවා. අපි කතා කළා. ඒ නිසා මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු අහේතුක සිත් 18. අහේතුක සිත් 18යි. කාමවචර අකුසල සිත් 12, ලෝභ මූලික සිත් 8, දෝෂ මූලික සිත් 2, මෝහ මූලික සිත් 2 කතා කළා. අකුසල සිත් 12 කතා කළා. ඊට පස්සේ අපිට තියෙන අහේතුක සිත් 18. අහේතුක අකුසල විපාක සිත් 7යි, අහේතුක කුසල විපාක සිත් 8යි, අහේතුක කිරිය සිත් 3යි. එතකොට 7යි 8යි 15යි අහේතුක කුසල විපාක සිත් 7යි, අහේතුක අකුසල විපාක සිත් 7යි, අහේතුක කුසල විපාක සිත් 8යි, අහේතුක කිරිය සිත් 3යි. සිත් ඔක්කොම 18යි. 8යි 7යි 15යි, 15යි 3යි 18යි. අහේතුක අකුසල විපාක සිත් 7යි, අහේතුක කුසල විපාක සිත් 8යි, අහේතුක කිරිය සිත් 3යි. අහේතුක කුසල විපාක සිත් 7. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණේ, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණේ, උපේක්ඛා සහගත කාය විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්තීරණය. නැවතත් කියමු. උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණේ, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණේ, උපේක්ඛා සහගත જીවහා විඤ්ඤාණේ, උපේක්ඛා සහගත කාය විඤ්ඤාණේ, උපේක්ඛා සහගත සම්තීරණය. අහේතුක අකුසල විපාක සිත් 7. අහේතුක
අකුසල විපාක සිත් 7. මේවා පාඩම් කරගන්න. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණය, මගෙත් එක්කම කියන්න. උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණය, උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, උපේක්ඛා සහගත සම්තීරණය. නැවත වතාවක් උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය, චක්කු සෝත ගාන ජීවහා කාය කියන පහම උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය. විඤ්ඤාණය කියන වචනේ තමයි දෙකටම පාවිච්චි කරලා තියෙන්නේ පළවෙනි සිත් පහේම. එහෙනම් අහේතුක අකුසල විපාක සිත් 7 පළවෙනි පහම උපේක්ඛා සහගතයි. ඊට පස්සේ විඤ්ඤාණ කියන වචනේ තමයි පහේම අවසානට යෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්න ඉන්ද්‍රියන් තමයි මේ තියෙන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය. චක්කු සෝත ගාන ජීවහා කාය. 6 වෙනි සිත සහ 7 වෙනි සිත තරමක වෙනසක් තියෙනවා. වචනවල වෙනසක් තියෙනවා. විශේෂත්වයක් තියෙනවා. උපේක්ඛා සහගත සම්පරිච්ඡන සිත, උපේක්ඛා සහගත සම්තීර්ණ කියලා. අනිත් සිත් පහම මතක තියාගන්න ලේසි. අහේතුක අකුසල විපාක සිත් 7 උපේක්ඛා සහගතයි. සිත් පහම පළවෙනි සිත් පහම චක්කු සෝත ගාන ජීවහා කාය කියන පහ තමයි ඉන්ද්‍රියන් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ විඥාන කියන එක එකතු වෙනවා. ඊට පස්සේ අවසාන සිත් දෙක 6 7 උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සහගත සම්තීර්ණේ කියලා සිත් දෙකක් එකතු වෙනවා. එතකොට අහේතුක අකුසල විපාක සිත් සියල්ලක්ම 7යි. ඊට පස්සේ අහේතුක කුසල විපාක සිත් 8. අහේතුක අකුසල විපාක සිත් 7යි කිව්වා. අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවා. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණය, උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණය, සුඛ සහගත කාය විඤ්ඤාණය, උපේක්ඛා සහගත සම්පරිච්ඡනය, සෝමනස්ස සහගත සම්තීරණය, උපේක්ඛා සහගත සම්තීරණය. උපේක්ඛා සහගතයි පළවෙනි සිත් 4ම. අකුසල විපාක සිත්වල වගේමයි. අකුසල සිත් විපාක සිත්වල සිත් 7ම උපේක්ඛා සහගතයි. කුසල විපාක සිත්වල පළවෙනි 4 උපේක්ඛා සහගතයි. චක්කු සෝත ගාන ජීවහා විදිහට යෙදෙනවා. චක්කු සෝත ගාන ජීවහා ඒ අකුසල විපාකවල දැක්වෙච්ච විදිහටමයි වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ පස්වෙනි සිත විශේෂයි. සුඛ සහගත කාය විඤ්ඤාණය. අකුසල විපාකවලදී උපේක්ඛා සහගත කාය විඤ්ඤාණය කියලා තමයි සඳහන් වුනේ. උපේක්ඛා සහගත කාය විඤ්ඤාණය කියලා. කුසල විපාක සිත් 8ේදී කුසල විපාක කාය විඤ්ඤාණය සුඛ සහගතයි. සුඛ සහගත කාය විඤ්ඤාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ. සුඛ සහගතයි. උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගතයි. මෙතනදී උපේක්ඛා සහගත සම්තීර්ණ සිත උපේක්ඛා සහගතයි. අකුසල විපාක සිත්වලදී මෙතන කුසල විපාක සිත්වලදී සම්තීර්ණ සිත සෝමනස්ස සහගතයි. කුසල විපාක සිත්වලදී සම්තීර්ණ සිත සෝමනස්ස සහගතයි. උපේක්ඛා සහගත සම්තීර්ණ සිත උපේක්ඛා සහගතයි. මෙතන උපේක්ඛා සහගත කියලා අකුසල විපාකවල සඳහන් වෙන්නේ. එහෙනම් කුසල විපාක සිත්වලදී සෝමනස්ස සහගත සම්තීර්ණය සහ උපේක්ඛා සහගත සම්තීර්ණය කියලා දෙකක් තියෙනවා. අකුසල විපාක සිත්වලදී උපේක්ඛා සහගත සම්තීර්ණය විතරයි යෙදෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා අහේතුක කිරිය සිත් 3. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන, සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන, සෝමනස්ස සහගත හසිතුප්පාද. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන, සෝමනස්ස සහගත හසිතුප්පාද කියන සිත් අහේතුක කිරිය සිත් 3. අහේතුක කිරිය සිත් 3 තමයි උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන, සෝමනස්ස සහගත හසිතුප්පාද කියන සිත්.
අකුසල් සිතකින් පාපයක් කරන පුද්ගලයා මියගිය විට එම අකුසලයේ හේතුවෙන් අපායෙහි උපදී. අකුසල කර්මයක් කළා මේ පුද්ගලයා ඒ අකුසල කර්මයේ විපාකයේ විදිහට අපායෙහි ඉපදෙනවා. එම උපත සිදුවන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිතෙනි. එහෙනම් එම උපත සිදුවන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිතක් නිසා. උපත සිද්ධ වෙන්නේ අකුසල යම් කිසි කෙනෙක් පාප කර්මයක් කළා අපායෙ ගිහිල්ලා ඉපදෙනවා. අපායෙ ගිහිල්ලා ඉපදෙන්න හේතු වෙන සිත තමයි අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිත නිසා. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිත නිසා කෙනෙකු අපායෙ ඉපදීම සඳහා හේතු වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිත නිසා. යම් පුද්ගලයෙක් ඊ타මත්ම දුර්වල කුසල කර්මයක් කරයි. ඊ타මත් දුර්වල කුසල කර්මයක් කරන කුසල කර්මයක් තමයි දුර්වල විදිහට ඒක නියම විදිහට කරන්නේ නැතිව සිද්ධ කරනවා. ඔහු මියගොස් එම කුසල කර්මෙහි විපාක ලෙස මිනිස් ලොව උපදින්නේ උපතින් අන්ධයෙකු හෝ බිහිරකු හෝ නපුංසකයෙකු ආදී හෝ ස්වරූපයකිනි. පින්කම් කරද්දී ඊ타මත් උසස් විදිහට කළ යුතුයි. එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ තත්වයට මිනිස් ලෝකේ ඉපදෙන්න පින ලැබෙනවා. ඒ වුණත් අන්ධ, බිහිරි, නපුංසක ආදී ස්වරූපවලින් යුක්තව ඉපදෙන්නට පුළුවන්. එම උපත සිදුවන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිතෙනි. එම උපත සිද්ධ වන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ හිත නිසා. අපි ඉස්සෙල්ලා කිව්වා යම්කිසි කෙනෙක් අපායේ ඉපදෙන්නේ උපේක්ඛා සහගත සම්තිර්ණ හිත නිසා කියලා. යම්කිසි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදෙනවා නම් ඒ ඉපදෙන්න හේතු වෙනවා උපේක්ඛා සහගත සම්තිර්ණ සිත. කුසල විපාක උපේක්ඛා සහගත සම්තිර්ණ සිත. රහතන් වහන්සේලා නිසා සිනා පහල කරන්නේ අහේතුක කිරිය සිත් 3ට අයත් සෝමනස්ස සහගත හසිතුප්පාද සිතෙනි. රහතන් වහන්සේලා සිනා පහල කරන්නේ අහේතුක කිරිය සිත්. අපි මෙතන සඳහන් කළා අහේතුක කිරිය සිත් 3ක්. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන සහ අවසානට සඳහන් කළා සෝමනස්ස සහගත හසිතුප්පාද කියලා. රහතන් වහන්සේලා මද සිනහ පහල කරන්නේ එහෙනම් මේ හසිතුප්පාද කියන සිත් වලින්. කාම සෝභන සිත්, කාමවචර කුසල විපාක කිරිය සිත්, කාම සෝභන සිත් යනුවෙන් හඳුන්වා ඇත. කාමවචර කුසල සිත්, කාමවචර විපාක සිත් සහ කාමවචර කිරිය සිත් කියන ඒවා සියල්ලක්ම හඳුන්වන ප්‍රධාන නමක් තියෙනවා. ඒ නම තමයි කාම සෝබන සිත් කියලා කියන්නේ. කාම සෝබන සිත්, කාමවචර කුසල සිත්, කාමවචර විපාක සිත් සහ කාමවචර කිරිය සිත් කාම සෝබන සිත් විදිහට හඳුන්වනවා. කාම සෝබන සිත් යනු මොනවාද? කාමාවචර කුසල සිත්, විපාක සිත් සහ කිරිය සිත්. කාම සෝබන සිත් වලට අයත් වෙන සිත් වන්නේ, කාමාවචර සිත් වන්නේ මොනවාද කියලා අහන්න පුළුවන්. කාමාවචර කුසල සිත්, කාමාවචර විපාක සිත් සහ කාමාවචර කිරිය සිත්. කාමාවචර කුසල සිත් 8යි, කාමාවචර විපාක සිත් 8යි, කාමාවචර කිරිය සිත් 8යි වශයෙන් කාම සෝබන සිත් 24යි. කාම සෝබන සිත් 24ක් තියෙනවා. 24 හැදෙන්නේ කාමවචර කුසල සිත් 8යි, කාමවචර විපාක සිත් 8යි, කාමවචර කිරිය සිත් 8යි විදිහට කාමසෝබන සිත් තියෙනවා. සියල්ලක්ම 24ක්. කාමසෝබන සිත් සියල්ලක්ම 24යි. කුසල සිත්, කාමවචර කුසල් සිත් අපි කිව්වා 8ක් තියෙනවා කියලා. කාමවචර විපාක සිත් 8ක් තියෙනවා. කාමවචර කිරිය සිත් 8ක් තියෙනවා. කාමසෝබන සිත් සියල්ලක්ම 24යි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික කුසල සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික කුසල සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික සිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත, කුසල සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික කුසල සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංඛාරික කුසල සිත.
ඉතින් ඒ විදිහට කුසල සිත් 8 සඳහන් කරන්න පුළුවන්. සෝමනස්ස සහගතයි, ඥාන සම්පයුක්තයි. ඥාන සම්පයුක්තයි. කුසල් සිත් හැම එකක්ම ඥාන සම්පයුක්තයි. කුසල විපාක සිත්වල ප්‍රධානම ලක්ෂණය ඥාන සම්පයුක්ත වීම. ඒ වගේම අපි ලෝභ සිත්වල කතා කළා වගේ සසංකාරික අසංකාරික මෙහෙවීමකින් යුක්ත සහ මෙහෙවීමකින් තොර කියන ලක්ෂණයක් තියෙනවා. ඊට අමතරව සෝමනස්ස සහගත පළවෙනි සිත් 4ම සෝමනස්ස සහගතයි. දෙවනි සිත් 4ම උපේක්ඛා සහගතයි. විශේෂම ලක්ෂණය තමයි ඥාන සම්පයුක්තයි, ඥානයෙන් යුක්තයි. කුසල සිත් 8යි. සෝමනස්ස සහගත 4ක් තියෙනවා. ඒ සෝමනස්ස සහගත 4 අසංකාරික සිත්, සසංකාරික සිත් කියලා දෙකක් තියෙනවා. එතකොට ඊළඟ 4 උපේක්ඛා සහගතයි, ඥාන සම්පයුක්ත භාවයේ ඒ විදිහටම පවතිනවා. අසංකාරික සසංකාරික ભેදයක් තියෙනවා. උදාහරණ සොම්නස් සැප වේදනාවෙන් යුතුව කර්මඵල අදහාගෙන පෙළඹවීමක් නැතිව දානයක් දෙන විටද සොම්නස් සැප වේදනාවෙන් යුතුව කර්මඵල අදහාගෙන සතුටින් යුක්ත වූ විඳීමක් සහිත සතුටින් හරිම සතුටින් කර්මඵලය ගැන කරන දේවල් වල විපාක ලැබෙනවා කියන එක අවබෝධ කරගෙන පෙළඹවීමක් නැතිව දානයක් දෙන විට, සීලයක් රකින්න විට, එබඳු වෙනත් හොඳ ක්‍රියාවක් කරන විටද උපදින්නේ මෙහි දැක්වෙන පළමු කුසල සිත. සෝමනස්ස සහගතයි, සතුටින් යුක්තයි, ඥාන සම්පයුක්තයි, ඥානාන්විත භාවයෙන් යුක්තයි, අසංකාරිකයි, කාගේවත් පෙළඹවීමකින් තොරව තමයි මේ දානෙ දෙන්නේ, සිල් රකින්නේ. ඒ වගේම වෙනත් යම් කිසි හෝ යහපත් දෙයක් කරන්නේ. විපාක සිත් 8. කුසල සිත් නම් කිරීමේදී කුසල සිත යනුවෙන් යෙදුණු තැනට විපාක සිත යන්න යොදා විපාක සිත් හඳුන්වනු ලැබේ. කුසල සිත්වල මේ සඳහන් වෙච්ච විදිහමයි වෙනසකට තියෙන්නේ. කුසල සිත කියන එක විපාක සිත කියලා මෙතනදී වෙනස් වෙනවා. විපාක කියන එක එකතු වෙනවා. අනෙත් සිත් 8 ඒ විදිහටම තමයි පවතින්නේ. සොම්නසින් යුක්තයි, ඥානයෙන් යුක්තයි, අසංකාරිකයි. පළවෙනි සිත විපාක සිත. ඊළඟ එක සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික විපාක සිත. ඒ විදිහට තමයි සිත් 8ම යෙදෙන්නේ. අපි බලමු. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාක සිත. යම් පුද්ගලයෙක් දානයක් දෙයි, ඔහුට කුසල් සිත් 8න් පළමු සිත උපදී. ඔහු මිය ගොස් ඒ කුසලයෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව උපදින විට ඇතිවන්නේ පළමු විපාක සිතයි. යම්කිසි කෙනෙක් කුසල සිතක් ඇති කරගන්නවා. ඒ තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල සිත. ඒ කුසල සිතේ විපාක යනුව ගිහිල්ලා ඉපදුනාම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාක සිතක් ඇති වෙනවා. ඒ විදිහට කුසල විපාක සිත් 8ම අපිට දක්වන්නට පුළුවන්. කුසල සිත් වලම විපාක සිත් කියලා කුසල කියන තැනට විපාක කියන වචනේ දාලා හැදුවම් පස්සේ කුසල විපාක සිත් සියල්ලක්ම දක්වන්නට පුළුවන්. කිරිය සිත් 8 කුසල් සිත් නම් කිරීමේදී කුසල සිත යනුවෙන් යෙදුණු තැනට කිරිය සිත යන්න යොදා කිරිය සිත් හඳුන්වනු ලැබේ. කුසල් සිත් 8 කුසල් කියන තැනට කිරිය සිත් කියලා එකතු කළාම එතනදී කිරිය සිත් 8 හදා ගන්න පුළුවන්. දහම් දෙසන විට, දන් දෙන විට මේවා හොඳට මතක තියාගන්න. කිරිය සිත් වලදී කිරිය සිත් හදාගන්න අපි එකක් පාඩම් කළාම හරි. කුසල් සිත් පාඩම් කරලා තිබුණාම විපාක සිත් 8ත් ලියන්න පුළුවන්. කිරිය සිත් 8ත් අපිට ලියන්න පුළුවන්. එහෙනම් කුසල් සිත් කියන තැනට විපාක සිත් වලදී විපාක සිත් කියලා යොදනවා. කිරිය සිත් වලදී කිරිය සිත් කියලා යොදනවා. එච්චරයි විශේෂයෙන් සිද්ධ වෙන්නේ. ක්‍රියාකාරකම පාසල නිමවී නිවස බලා යන එක් ශිෂ්‍යාවක් අතර මඟ ඇති විහාරස්ථානයක් අසල බිම වැටී තිබුණු රුපියල් 20ක් දුටු සැනින් සතුටින් එය රැගෙන අනුන් සතු මුදලක් තමා සතු කර ගැනීම වරදක් යයි සිතා ස්වාමින් වහන්සේ නමකට බාර දී ගියාය. එම ශිෂ්‍යාවට ඇති වූ කුසල සිත නම් කරන්න සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත
අසංඛාරික සිතක්. සෝමනස්ස සහගත සතුටින් යුක්තයි රුපියල් 20 දැක්කම හරිම සතුටක් ඇති වුණා. ඥාන සම්පයුක්තයි. මේක ගන්න එක අනුන් සතු දෙයක්. ඒ නිසා මට විපාක ලැබෙනවා. ඒක නරක දෙයක් හොඳ නැති දෙයක් කියලා හිතලා තමයි පන්සලේ ස්වාමින් වහන්සේට ඒක දීලා යන්නේ. අසංඛාරිකයි. කවුරුවත් කිව්වේ නැහැ ඕක ගත්තොත් පව් සිද්ධ වෙනවා. අකුසල කර්මයක් වෙනවා කියලා කිව්වේ නැහැ. ඒ නිසා ඒක සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිතක් වෙනවා. එහෙමනම් මේ පාඩම කීප වතාවක්ම නරඹන්නට කියලා ඔබට යෝජනා කරනවා. එතකොට ඔබට තේරුම් නැති අවබෝධ වෙච්ච නැති තැන් තිබුණා නම් ඒව නැවත නැවත නරඹනකොට අවබෝධ කරගන්නට පුළුවන්කම හැකියාව ලැබේවි. එහෙමනම් දහම් පාසලේ 7 වෙනි ශ්‍රේණියේ දෙවැනි පාඩම කාමාවචර සිත් 54ම අපි සාකච්ඡා කළා. 54ම මතක තියාගන්නට පුළුවන් ක්‍රමවේද අපි කියලා දුන්නා. එහෙමනම් මේ 54ම මතක තබා ගන්න සිත් කිහිපය අපි මතක තියාගන්නට ඕන. ඒ සිත් වලට විපාක සිත්, කිරිය සිත් ඒ විදිහට යොදලා අපි සිත් හදාගන්නට ඕන ආකාරය පිළිබඳව අපි ඉතාමත් පැහැදිලිව ඔබට කියලා දුන්නා. එහෙමනම් දහම් පාසලේ අභිධර්ම පාඩම් වලින් හොඳ ලකුණු ලබා ගන්නට, වගේම ජීවිතයට මේ සිත පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් ඇති කරගන්නට ඔබට මේ පාඩම් හේතුවක් වෙනවා. එහෙමනම් ඊළඟ පාඩමේදී තවත් සිත් පිළිබඳව විස්තර සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නටයි සූදානම් වෙන්නේ. මේ පාඩම් හොඳින් අධ්‍යයනය කරන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.